වක්‍ර TV යුගයේ සයිබර් අන්ධහැරය. පින්වත දෙසාවන යොමු කරලන්න ජීවිතයට සුව ලංකරගන්න කාලය මේ සාද හම්රස බොන්න අවැසිය තුන් දොර සංවර වෙන්න කාලය ජීවය සුවපත් වෙන්න පිං සිතුවිලි ඔබ ඇති කරගන්න ඔබ හැමදෙන සීලෙක පිහිටන්න නමස්කාරේ තෙවරක් පවසන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි හොඳයි සාදු කියන්න සමන්ත චක්ක වාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනං
සන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සම්පීන ලකුණු දේහ වරුණ අසමධුරය රන්දනා සංහාර ක්ලේශ මහා ඕග සත්ව සසර බන්ධනා සත්ව සසර බන්ධනා මන්නේර දවන සසර සතට නිර්වාණ ద్వාර පින්වනා පිංසාර සෑසි සනරාමර පද්ම පාද වන්දනා පද්ම පාද වන්දනා සාදු කියන්න. නේත්‍රාන්ධකාර නිරිසතුනගේ මොහ ජාලයෙන් පිරී යාත්‍රාව සැදුව සසර ආරණ තාරණයට ගෙන දිරී පිතෘ සුජාත මුකනම්බුජ ධර්මරේනු යෙන් සැදී ශස්ත්‍රවදාල දහම් වන්දිමි සුසරහදිනි යාලි යාලි සුසරහදිනි යාලි යාලි සාදු කියමු. සද්ධර්ම හස්න මනස දරා පෙරවිකාසා චීවරේ පත්වන්න කියා දුන් හැමටම
අගට සසර සාගරේ අගට සසර සාගරේ දුක් වන්නවුන්ට කෙම්බිම වූ බුදු ශාසන අම්බරේ තරු සදේසේ සාර සංගුන් වන්දිමි පැහැදී තෙරුවන් කෙරේ වන්දිමි පැහැදී තෙරුවන් කෙරේ. හොඳයි පින්වතුනි, පින්වත් හැමදෙනාම මෙතෙන් පටන් තමන්ගේ තුන්දොර සංවර කරගෙන ධර්ම දේශනාවට සම්බන්ධව බොහෝ පින් රැස් කරගන්නා ලෙසත් අප මෙසේ දෙවියන්ට ආරාධනාවන් නැවතත් සිද්ධ කරමු. දෙවියෝ වඩිත්වා මේ බණ අසත්වා මේ පින් ලබත්වා එපිනෙන් අප හැම රකිත්වා සහන් සුවය හදවත වේවා සවන් මිහිර යාලි ඇති වේවා සුරන් සවන් යුග යොමු වේවා නිවන් මගේ පිය එසවේවා. දහරාච මහන්තාච ये भाला एच पंडिता सब्बे मच्चु वसंयन्ते सब्बे मच्चु परायणाति ඇතිතෙක් ආපාව මිනිහා උපදිනවා උස්මිටි බේද පැවතුනමුත් මේය වෙනවා පිපුනොත් මාලක් හැන්දෑවට පාරවෙනවා සියලුම දෙනා මාරුවාගේ වසඟෙට යනවා සැනසෙනනියා බණ දහමින් සුවයගෙන මනසින් හදින් මේ පිළිබඳ සිතනු මැන අවවාදයකි පළමුව දේශා වනට දෙන සංවර කරං තුන් සිත බණ අසනු මැන කලබල වෙලා බැහැ
කිසිවක් කරන්නට එක අරමුණක ඕනෑ සිත යොදන්නට සැක සංතාප හොඳ නැහැ ඇති කරන්නට බණ දහමට ආවැසිය සිත යොදන්නට සදහම් පිපාසාවෙන් ලොව පසුවෙනවා මුළු නගරයම බණ සොයමින් ඇවිදිනවා බණ පදයක් අසන්නට සිතුවිලි පනවා දම්සෝ නිරිඳු සඳ පෙරවන ගත වෙනවා පින්වතුනි පෙර දිනයක ලෞතුරා බුදුබණ පදයක් අහන්නට නැතිව දහම් සොඬ රජතුමා රාජ්‍ය අත්හැර වනගත වෙනවා එහෙම වනගත වෙලා බුදුබණ අහන ආසාවෙන් රාජමාලිගාමින් සම්පත් හැර යන්නා බුදුබණ අහන්නට නිරතුරු සිත් දෙන්නා පර්වතයක් මුදුනේ සිට බණ අසමින්නා රකුසගේ කටට සිය දිවි අතහැර පැන්නා පින්වතුනි මේ රජතුමා රකුසගේ කටට පැන්නේ ජීවිතයට වඩා ධර්මයට ආසා කළ නිසායි. ඒ වගේම සම්පත් සියල්ල අතහැරලා වනගත වුණේ ධර්මයට ඇති ආශාව හා කැමැත්ත නිසායි. ඒ නිසා මේ අහන ඔබත් දහමේ තියෙන වටිනාකම දැනගන්න නැතිවෙයි අඳුර ආලෝකය දැකගන්න පැතිරුණු මනස නිති සංවර කරගන්න කවි බණ අහන්නට සූදානම් වෙන්න පින්වත දෙසාවන යොමු කරලන්න සංතානය සංසුන් කරගන්න අතීතයට මොහොතක් පියමින් සිදු වූ දේ ගැන තතු දැනගන්න පින්වතුනි කාන්තාවකගේ නිකලල් බව හා සැබෑ පතිවෘතා ධර්මයේ පිළිබඳව කියවෙන 550 ජාතක පොත් වහන්සේගේ සඳහන් වන සම්බුලා ජාතක කතාවයි අද මේ කවිබණ දේශනාවට නැගෙන්නේ. බඹදත් නිරිඳු අතහැර තම සතු බලය සොත්තිසේන රජු
වට දෙයි රජ නිලය රැකගත්තාය අගබිසවද පතිකුලය දෙව්ලොව අසිරි පෙන්වයි දඹ දිව්තලය දේවිය සම්බුලාරූපෙන් ආගපත්ය අන්තපුරය ඒ සමගම හිතවත්ය අහංකාර කම නැත හිත තැන්පත්ය සොත්තිසේන රජු බලයෙන් බලවත්ය කර්ම විපාකය බැහැනොවැ වලකන්ට රජකම් කළත් ඉඩ ඇත එය පලදෙන්ට කුෂ්ඨ රෝගයක් හැදුනා නිරිදුන්ට සිංහාසනේවත් බැහැනොවැ ඉඳගන්ට සොත්තිසේන රජතුමා හා පින්වතුනි රාජදේවිය සම්බුලා ගැනයි අද මම මේ දේශනාවෙන් කතා කරන්නේ. මේ සොත්තිසේන රජතුමාට ඊටාම දරුණු කුෂ්ඨ රෝගයක් හැදෙනවා. මුළු සිරුර පුරාම ලේසරව ගලනවා. රෝගය උත්සන්න වූ තැන රජතුමා දේවියට කතා කරලා මෙන්න මේ විදියට කියනවා. දේවිය රෝගයද සුවවන ලකුණු නැත රටවැසියන්ද මා පිළිකුල් කරනු ඇත රජකම දමා මම යමි මහා වනය වෙත නොකියනු පිය රජුට කීවොත් සැලෙයි හිත හිමියනි මොනවාද ඔබ ඔය කියන්නේ ඔබ නැති රාජගෙදර කොහොමද වෙසෙන්නේ අලිකොටිවාල ශුන්‍ය වනයේ වාසන්නේ වනයට ගොසින් කොහොමද කල් ගෙවන්නේ දේවිය මගේ තීරණයට පිටු පෑම යුතු නෑ එයට මට බාධක පැනවීම
ගයතාම කෙලෙසද ලැබෙන්නේ මාසිතට සැනසීම. කුෂ්ඨ රෝගය සුව නොවන තැන ජනතාවටත් මුහුණ දී ගන්නට බැරි තැන පින්වතුනි එදා සොත්තිසේන රජතුමා ගත තීරණය වෙනස් කරන්නේ නැතුව වනගත වීමට සූදානම් වුණ වෙලාවේ මේ රාජදේවිය සම්බුලා එදා දුක්ඛ සැප දෙකට නොබියව මම මුහුණ දෙමි පතිදම් කුල දහම් නිරතුරු හිතට ගමි වනපල ගඩා ගෙඩි කුසගිනි පිනිස කමි වනගත වෙතොත් හිමියනි ඔබ සමග එමි. දේවිය ඔබට එහිමවත් පුරුදු නැත බියකරු සතුන් හැසිරෙනවා හතර අත මේ රජ මැදුර තුල සුවිසල් සැපත ඇත කලබල නොවි සනසාගනු මැනවි සිත දේවිය එහෙත් රාජු පාසු පාස් සේම යනවා දෙදෙනා ගෝර මහවනයට ලං වෙනවා පැල්පත් දෙකක් යාබදවම ඉදිවෙනවා මහරජු සමග දේවිය වන ගත වෙනවා දින පතාවුණු පැනින් නහවයි බෙහෙත් ගල්වයි ඇඟ පුරා හිමිට මම උව තැම් කරන්නෙමි රෝගයද සුව වෙන තුරා පාන්දර වන ගැබට පිවිසෙයි ගෙනෙයි වන පල සැරිසරා එසේ කාලය ගෙවී යනවා නැගෙන හිරු සඳුටත් හොරා දිනක් වන ගැබ මැදට යනවා දකිදිය ඇල්ලක් එහි වතුර පහලට ගලා යනවා සිසිල් සුළඟින් ගත වැහි දියනාන්නට ඇයට හිතුණා මෙවැනි ගංගුලක් වෙන කොහේ සියොත් කුජන ගීතයක් මෙන් වනයේ සිව් පැත්තෙන් ඇහි වනයේ සිව් පැත්තෙන්
නැහි පරිසරය නිසා සලයි නිහඬයි කුරා කුහුඹුවේ කුද නැහැ මෙවැනි සුන්දර වතුර ඇල්ලක් අතර යන්නට මට බැහැ සම්බුලාවන් වනපෙතේ සිව් අතට හරවයි තම ඇහැ මුදුන් වන හිරු මඩල පතුරයි රැස් කදම්බය සුදු පැහැ දැන් පින්වතුනි මේ සම්බුලා දේවිය ඇඳුම් උනා තබා කොලාතු වලින් සිරුර වසාගෙන දිය ඇල්ලට හිසදී සීතල වතුර ස්නානය කරන්න පටන් ගත්තා. තමන්ගේ බඩු බාහිරාදිය එකත් පස්ව තියෙන මේ දේවිය ටික වෙලාවක් මේ දිය ඇල්ලේ සුන්දරත්වය නරඹමින් සිටින වෙලාවේ පින්වතුනි එදා අහසින් ගමන් කරමින් සිටි දානව කියන රාක්ෂයා මේ රූමතියව දැකලා වනමැද්දේ තනියෙන් සිටින නිසා දැහැගැනීමේ අරමුණින් පහළට බහිනවා. දෙව්ලොවකින් බාට දිව ආංගනක්ද අමුතු වෙසක් ගත් යක්ෂණියක්ද මායාවක් වැනි පිළිබිඹුවක්ද සොඳුරිය පවසනු කවරෙක්ද දුටිමි ආයුරු දැන් තීදිය නාන තී කවරෙක් දැයි පවසනු ඕන පුන්සඳ වාගේ සුකුමල මූණ වනයට පායා ඇත හඳ පාන දෙනුවන රසඳුන විලසට මියුරු රන්වන් සිරුරු බබලන අයුරු අහසින් තරණය කළ කිරි සයුරු තිගිරු අසිරිය දුටු මාට වියරු උවටැන් කරමින් සැමියාට මාගේ වනයේ මසමි පිලි සරණද කාගේ රකුසානෙනි අතහැර යනු අනුරාගේ වහා පලායාව නිවටෙකු වාගේ කුෂ්ඨය වැළඳුන නිරිඳා අතහැර එනු මැන මාගේ විමනට මනහාර දහසක් රූබාර ලඳුනගේ ඇතෝවුර තිට මුල් තැන දෙන් නෙමි මාම එකවාර යක් මුහුණක් ඇති රකුසෙකු නැතිවාට බලගතු නිරින්දෙකු
ඇත මාරකුමට නුඹේ ඔය විමනේ රෝසිරි කුමකට වහා පලායාව මෙතැනින් ඉවතට. එහෙත් පින්වතුනි එදා මේ දානව රාක්ෂයා රාගයෙන් මත් වෙලා මේ රූප සුන්දරියව අතහැරලා යන්නේ නැහැ. අතින් අල්ලාගෙන බලෙන් හරි මං මගේ විමනට තීව අරගෙන යනවයි කියලා තර්ජනය කරන්නට පටන් ගත්තා. එහෙම අරගෙන යන්නටත් තී ඉඩ නොදෙනවා නම් මම මේ අවස්ථාවෙම තීව මුරුමුරුගා ආහාරයට අරගන්නවා කියලා තවත් තර්ජනය කළා. ආන්නේ වෙලාවේ පින්වතුනි මේ සම්බුලා දේවිය මේ රාක්ෂය ඉදිරිණී මේ මහ වනයේ මැද්දේ අසරණ වෙලා පතිදම් රකිමි සැමියාහට ඇතිවසෙනේ රකුසකු ඇවිත් අද මට මේ කරන විනේ මා අසරණයි තනිවීමේ රුදුරු කැලේ ලෝපාලන දෙවියෙකුවත් නැතිද අනේ රකුසා බලයි ගිනි පිට වෙන රුදුරු නෙතින් බියකරු හඬ ඇසෙයි වනයේ හතර අතින් අසා කන්න ලව්වද මා කරන බැතින් දෙවියනි අහෝ මාරක ගනු මැනවි ඉතින් සක් දෙවිඳුගේ පාණ්ඩු පුල උනු උන්නේය මනුලොව බලයි රාජදේවිද පෙනේය ඇගේ වැළපීම දිවසාවනට දැනේය බලගතුරක්කුසු වෙස්ගෙන පැමිණුනේය පිංගුතුනි ඇගේ කන්නලව්ව සක් දෙවිඳුන්ට ඇහෙනවා. එදා මේ රාක්ෂයටත් වඩා බලගතු රාක්ෂස වේශයක් මවාගෙන සක් දෙවිඳුන් මේ වන මැදට වැඩම කරනවා. රාක්ෂයාගේ හිසට උඩින් වැඩ සිට වජ්‍රායුධය අතින් දරාගෙන මෙසේ ප්‍රකාශ කරනවා. මේ ආයුධෙන් තගේ හිස පාලු කරමි මම රාගෙන් මත්ව මේ අය හට කරනු කිම
දානව රකුස් බිය විය දැක දසුන මෙම අතහැරියේය දේවිගේ අත එකෙනෙහිම රකුසා පලායයි ඉන් පසු විමන වෙත සක් දෙවි බලයි ඉකි ගස ගස අඬන කත දේවිය යනු රජු පෙර දැන් මගම ඇත පතිදම් රකිනු මින් පසු කර දරද මොන ඔබ හට උරුම ඇත රජෙකුගේ උදානය පිළිගත යුතුයි ඔබ ඔහු දෙන විධානය මේ මහවනයේ වුවසිහි කොට උදානය පතිවත තමයි ගැහැණියකගේ නිදානය පින්වතුනි මේක හරි අපූර්ව කතාවක් මේ අතර සොත්තිසේන රජතුමා මහවනයේ තනි වෙලා කල්පනා කරනවා වෙනදා හිරු මුදුන් වන විට පළවැලත් අරගෙන පැමිණෙන බිසව අද හිරු අවරට ගිහිල්ලත් තවමත් ආවේ නැහැ. කිසිදු සැකයක් නැහැ. කුෂ්ඨ රෝගයෙන් මම පෙළෙන නිසා වෙනත් පුරුෂයෙකු සමග දැන් ඇය සම්බන්ධ වෙලා ඇති. මෙන්න මෙහෙම හිතලා සම්බුලා දේවිය පැමිණෙන්නට කලින් සොත්තිසේන රජතුමා ඒ අසපුව අසල ගහක් යට හැංගිනවා. අන්න එහෙම හැංගිලා බලන් ඉන්නකොට බොහෝ ප්‍රමාද වෙච්ච දේවිය අසපුවට ඇවිල්ලා රජතුමා හොයනවා රජතුමා නැහැ. ආන්නේ වෙලාවේ පින්වතුනි මෙන්න මේ රාජ දේවිය ගොඩාක් දුකටපත් වෙලා අඬන්න පටන් ගන්නවා. ඔබගේ අහගුණටයි හිත බැඳුනේ කිසි විට නෑ ඒ හිත බිඳුනේ රකුසෙකු හින්දායි වනයේ රැඳුනේ කොහි ගියාදෝ මගේ හිමි සඳුනේ රෝගී වුණත් පාල කළ ඔද තේජා සිරුරෙන් ගැලුවත් කුණුලේ ඕජා අඩුවක් නෑ මම කළ පුද පූජා කොහි ගියාදෝ මගේ හිමි රාජා සැමියා දැක සතුටක් ලැබුවාය පතිදහමෙහි කිරු ලද හෙබුවාය පළතුරු පැස පාසෙකින් තැබුවාය හිමිපා අභියස හිස එබුවාය වෙනදා
හිරු නැගීගෙන එනකොටම පළබැල අරගෙන එන ඔබ අද ඇයි ප්‍රමාද කියලා රජතුමා කරුණ විමසන්නට පටන් ගත්තා. වෙනදා හිරු මුදුනට නැග එන විට ආවා පළතුරු අරගෙන කුටියට මොකද මෙසේති අද මේ විදියට කම්සුව දුන්නාද හොර සැමියෙකෝ හාට සිදු වුණ දේ ඇය මුල සිට කීවා පිළිගත්තේ නොමැතිය රාජු ඒවා වසල ලඳුන්ගේ මායම් ඕවා ඇත්ත නොකිව්වොත් පව්පාල දේවා. පින්වතුනි එදා මෙන්න මේ සම්බුලාවන් ගැන දැරිසේ සැක ඇති කරගෙන රජතුමා ඇයව පිළිකුල් කරනවා. ආන්නේ මොහොතේදී ඇය පැන්කෙන්ඩිය අතට අරගෙන මෙන්න මේ විදියට සත්‍යක්‍රියාවක් කරනවා. ඇත්තනම් මාරැක්ක පතිදම එයම මට දැන් පිහිට වේවා හීනෙකින්වත් නොකැඩු පතිදම හිමිගේ සැක සංකානැසේවා හිමිගේ සැක සංකානැසේවා මගේ හිමිහට පිදුව සෙනෙහස ඇත්තනම් මා නිදොස් වේවා රැක්ක පතිදම සත්‍ය බලයෙන් මේදියෙන් ලෙඩ දුක් නැසේවා මේදියෙන් ලෙඩ දුක් නැසේවා මෙසේ කිව්වැය කෙන්ඩියෙන් දිය වත් කරයි එන විටම වාගේ රජතුමා නිසා සලව ඉවසයි මුහුණ බලමින් සම්බුලාගේ නැගෙන තරුවක කිරණ වාගේ සුන්දරයි මුළු වතම ඇගේ එයින් සුවපත් උනා රජුහට වැළඳිලා තිබූ කුෂ්ඨ රෝගේ එයින් සුවපත් උනා රජුහට වැළඳිලා තිබූ කුෂ්ඨ රෝගේ රජතුමාට පුදුමයි අදහ ගන්නත් බෑ. ඒ දියෙන්ම ඒ සත්‍යක්‍රියාවේ බලයෙන්ම පැන් වක් කරනකොට රජතුමාගේ සියලු රෝග නිවාරණය වුණා. ආන්නේ වෙලාවේ මේ තරම් පතිදහම් රකින්න දේවිය ගැන නේද මා සැක කළේ කියලා හිතන රජතුමා දේවිය මා අතින් සිදුවුන වාරද ගැන ඉල්ලමි සමාවද ඔබ ළඟ දෙදාන ඇන
බරණැස් පුරට ගොස් රාජකාම නැවතගෙන සුරකමි සොඳුර සලකන්නෙමි කෙලෙහි ගුණ දෙදෙනා නැවත බරණැස් පුරයට යනවා බඹදත් නිරිඳු රාජ පදවිය පවරනවා වැසියෝ ප්‍රීති වෙති සතුටින් ඉපිලෙනවා දේවිය සම්බුලා තම සිත සනසනවා දින සති මාස ලෙස කාලය ගෙවෙන විට දේවිය අමතකයි දැන් මේ නිරිඳු හට අන්තප්පුරට යනවා රාජු හවසකට රජු සභයටයි එන්නේ ආලුයමින් හෙට දැන් මේ සොත්තිසේන රජතුමා සම්බුලා දේවිය අගතනතුරේ තැබුවත් ඈ ගැන නොසලකා අන්තපුර ස්ත්‍රීන් සමගම පමණක් පින්වතුනි වාසය කළා. ආන්නේ වෙලාවේ පිය රජතුමා තවුස්වෙස් අරගෙන මගුල්ලුවේනේ වාසය කරන අතර පින්වතුනි දවසක් දානය සඳහා රජමැදුරට වැඩම කරපු වෙලාවේ බොහෝ දුකසේ වාසය කරන බැලුවත බලාගෙනම පමණක් ඉන්න දේවියගේ හැසිරීම දැක මෙන්න මේ විදියට අහනවා. ඒ දවස සිටියේ පිවිතුරු මල් හිනාවෙන් කල්ගත කළේ හරියට උවමනාවෙන් කඳුලෙන් දෙනෙත පුරවා දුක් උනාවෙන් ඇයි දියණියේ ඔය හැටි කල්පනාවෙන් පියතුම අපේ රාජෝහාට මූල ආමතකය ඔහු සුව කළේ පතිදම මූල සිට රැකය එනමුදු මුළු දවස අන්තප පුරයකය මාගෙන සොයන් නැති එක ගැන හරියට දුකය හැමදෙනාම සාදු කියන්නකෝ. රාජදේවිය එලෙස පැවසුවට පස්සේ පින්වතුනි එදා තවුස්දම් පුරන පියමහ රජතුමා මෙන්න මේ දේවියගේ කීම අහලා රජතුමාව හම්බ වෙන්නට යනවා. පිය රජු එවිට පුතු හමු වීමට යනවා ආවේගයෙන් පුතුහට ඔබ දන් දෙනවා මුල අමතක කළොත් පුත හෙට පරදිනවා රජකම් කළත් පුත කළකම්
පල දෙනවා පිය රජ මම ලෝකෝ වාරදකි ඒ කෙරුවේ අද මගේදී ජීවිතය හට ඇය මුල පිරුවේ මහතනිව මහවනයෙහි සැරුවේ ඇයමයි මගේ රෝගය නම් සුව කෙරුවේ රාජ සභය වෙත ඇය කැඳවනවා බරණැස් රජකාම පාවරනවා දේවිය මාහට සමාව දෙනවා මින් පසුමා ඔබ පසු පස එනවා බරණැස් රජකාම දේවිට දෙනවා අන්තපුරයට නායක වෙනවා රටවැසියන් මේ ගැන තුටු වෙනවා සම්බුලාව රාජ කිරුල දාරනවා දේවිය ඔබ මට වෙයි සැනසිල්ල ඔබමය දුන්නේ නිති සෙවණැල්ල පතිදම රැක්මට තිබූ ඉවසිල්ල ඔබ ළඟ දන නාවනවා සිටු ගොල්ල සම්බුලාවගේ පතිදම් බලය ළඟටම ගෙන ආවා රාජනිලය අටලෝ දහමයි මෙහි පාසුතලය නියදම කලබල නැහැනි සාසලය සොත්තිසේන රාජු කෝසල රජු වූවා මල්ලිකාව සම්බුලාව වූවා තවුසාලොවුතුරු සම්බුදු වූවා ජාතක පොත තුල සටහන් වූවා පතිදහම සුරකින ලන්දට ඇත ලොව නිසිතැන මේ දහම අපමණ පිහිටවන බව හිතට ගනු මැන අපේ පෙර ඉතිහාස කියයි මේ ගැන අදහස ලොවෙන් නැත උදහස එයයි වනිතාවකගේ නිදහස ඇත්ත මතු වෙනවා බොරුව පස්සට යනවා
සමිඳු පවසනවා අසන කාටත් පසක් වෙනවා. ලෝකය විවිධයි ලෝකය විෂමයි අටලෝ දහමයි පසුතලය රාගය යලි යලි ඇවිලෙන ගින්නකේ සිත තුල ඇතිවෙයි කලබලය පිරිහෙයි වෙනසෙයි සියල්ල නැතිවෙයි වනසන ජාතිය සහ කුලය මේ ජාතකයෙන් පෙන්වයි පින්වත ජීවිතයෙහි ඇති ප්‍රතිඵලය ජීවිතයෙහි ඇති ප්‍රතිඵලය සොබාදහම නිහඬයි නිසාසලමයි වියරුනොත් නේය රුදුරෝ තමයි විටක දිනියගෙන් පොළොව දවාලයි විටක දිගඟලෙන් පොළොව තෙමයි ඉරහඳ සේවය අරගෙන බැලුවොත් ඒවත් මව්පිය නටම සාමයි පින්වත කවුරුත් රැකගත යුත්තේ දුබලව ලැබගත් මිනිස්කමයි පින්වත කවුරුත් රැකගත යුත්තේ දුබලව ලැබගත් මිනිස්කමයි. වක්‍ර TV යුගයේ සයිබර් අන්ධහැරය